නමෝ බුද්දාය. සතියන්තයේ සීල භාවනා වැඩසටහන ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. සීල භාවනා වැඩසටහන ආරම්භයට කලින් මට හිතුණා පුංචි කතාවක් කියන්න ඕනේ කියලා. එක්තරා වයෝවෘද්ධ පුද්ගලයෙක් එහෙම නැත්නම් සීයා කෙනෙක් මුණුබුරත් එක්ක බොහොම සුහද පිළිසඳරක නිරත වෙනවා. මේ වෙලාවේ සීයා කියනවා මගේ හිත තුල මේ වෙලාවේ ලොකු සටනක් ක්‍රියාත්මක වෙනවා කියලා. සීයා කියනවා ඒ සටන නිකන් වෘකයන් දෙදෙනෙක් අතර තියෙන සටනක් වගේ කියලා. එතකොට එක වෘකෙක් ආදරය, කරුණාව, දයාව පිරිච්ච වෘකෙක්. අනික් වෘකයා වෛරය, තරහව, ක්‍රෝධය පිරිච්ච වෘකෙක්. දැන් මේ වෘකයන් දෙදෙනා අතර තමයි සටන ක්‍රියාත්මක වෙන්නේ. සියා කියනවා අපේ සමාජය තුළ මේක වැඩි වශයෙන් දකින්න පුළුවන් කාරණයක් කියලා. ඉතින් අර මුණුබුරා ටික වෙලාවක් කල්පනා කරමින් ඉඳලා අහනවා සියාගෙන් දැන් කවුද මේකෙන් ජයග්‍රහණය කරන්න කියලා. ඔබට හිතෙන්න පුළුවන් ආදරය, කරුණාව පිරිච්ච වෘකයා මේ සටනින් ජයග්‍රහණය කරයි කියලා. තවත් වෙලාවක ඔබට හිතෙන්නට පුළුවන් සමාජයේ සිද්ධ වෙන දේවල් එක්ක වෛරය, ක්‍රෝධය පිරිච්ච කෙනා මේකෙන් ජයග්‍රහණය කරයි කියලා. හැබැයි සියා දුන්නේ වෙනම උත්තරයක්. ඒ තමයි මේ වෘකයන් දෙදෙනා පෝෂණය කරන විදිහට තමයි මේකේ ජයග්‍රහණය හිමි වෙන්නේ. ඔබ ආදරය, කරුණාව, දයාව පෝෂණය කරනව නම් ඔබේ ජීවිතයට ලැබෙන්නේ ආදරය, කරුණාව, දයාව. ඔබ වෛරය, තරහව, ක්‍රෝධය පෝෂණය කරනව නම් ඔබේ ජීවිතයට ලැබෙන්නේ ඒ වෛරය, තරහව, ක්‍රෝධය. ඉතින් මේ කාරණය මතක් කරමින් අපි අද උදැසනින් සීල භාවනා වැඩසටහන ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. වෙනද වගේම පින්වත් ස්වාමීන් වහන්සේ අදත් සූදානමින් සිටිනවා සීල භාවනා වැඩසටහන තුලින් ඔබට වටිනා කියන දහම් කරුණු කාරණා ගණනාවක්ම කියා දෙන්නට අපි පින්වත් ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූරකව, ගෞරව පූරකව පිළිගන්න අතර වාරයේ උන්වහන්සේට ආරාධනා කර සිටිනවා ඒ දේශනාව සිදු කරන්නට. සාදු 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 සාදු. නමෝ බුද්දාය. සුබ දේශනක්. මේ සියලු දෙනා සූදානමින් සිටින්නේ මේ සතියන්ත භාවනා වැඩසටහනේ ඒ අප සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණට යෙදුන උතුම් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්නටයි. අපි පළමුවෙන්ම සියලු දෙනාම එකටම තෙරුවන් සරණ ගිහිල්ලා සීලය පිහිටමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලය අධිෂ්ඨාන කරගන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම
නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මාගේ මේ සීලය මෙලව යහපත පිණිසද මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන අමා මහ නිවන අවබෝධ වීම පිණිසම අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. වාසනාව වේවා. වාසනාව වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ කලාතුරකින් පහළ වෙන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ දුක් විඳින ලෝක සත්වයාව ඒ දුකින් නිදහස් කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේට තිබුණා ඒ බුදු ගුණ. අපි බුදු ගුණ, බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි 9ක් වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට තිබුණා ඥාන 10ක්. ඒවට කියනවා දස බල ඥාන. ඊළඟට බුදුරජාණන් වහන්සේට තිබුණා විසරද ඥාන 4ක්. ඊළඟට තව තිබුණ බුදුරජාණන් වහන්සේට ඥානයක් මහා කරුණා සමාපatti ඥානය කියලා. පින්වත්නි, මෙන්න මේ මහා කරුණා සමාපatti ඥානය තුලින් බුදුරජාණන් වහන්සේ සෑම දිනම මේ ලෝක සත්වයා දිහා බලනවා. බලලා ඒ යම්කිසි කෙනෙක් ඉන්නවද ධර්මය අවබෝධ කරන, ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලබා ගත යුතු අන්නේ කෙනා සොයාගෙන වඩිනවා. මේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා කියලා කියන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඥාන දෙකකින් ලෝකෙ දිහා බලනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ගේ කෙලෙස් ජීවිතවල කෙලෙස් සැඟවිලා ඇති ආකාරයේ බලන ආශ්‍යානුස ඥාණයෙන් ලෝකෙ දිහා බලනවා. ඊළඟට මේ ධර්මයේ අවබෝධ කරන්න පුළුවන්ද, ධර්මය අවබෝධ කරන්න බැරිද කියලා බලන්න පුළුවන් ඥානෙ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙ. යම් කිසි කෙනෙකුගේ ඉන්ද්‍රිය දියුණු වෙලා තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන් ඥානය ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙන් ලෝකෙ දිහා බලනවා. මේ ආශ්‍යානුස ඥානයයි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙන් ලෝකෙ දිහා බලන එකට කියන අපි මහා කරුණා සමාපත්තියෙන් බලනවා කියලා. එහෙම බලපුවම්ම බුදුරජාණන් වහන්සේට එදින තීරණය කරනවා අද මං කාටද පිහිට වෙන්නේ කියලා. අද දවසේ මේ පින්වතුන්ට
මං කියලා දෙන්න සූදානම් වන්නේ ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් සංසාරයෙන් ඈතර වෙච්ච කෙනෙකුගේ ජීවිතය පිළිබඳව. පින්වත්නි, මේක හරීම ලස්සන දේශනාවක්. මේ දේශනාව සඳහන් වන්නේ කුද්දක නිකායේ කසීභාරද්වාජ සූත්‍රයේ. කසීභාරද්වාජ හට වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ මගධ ජනපදයේහි දකුණු කඳකුරෙහි බ්‍රාහ්මණ කුලීනයන්ගේ ඒකනාලා කියන ගමෙහි තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එදා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් බැලුවා අද මං කාටද පිහිට වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානයට වැටහුණා පින්වත්නි. අද ධර්මය අවබෝධ කරන්න සිටින්නේ ගොවියෙක්. එයාගේ නම භාරද්වාජ. ගොවිතැන් කරපු නිසා එයාට කියනවා කසී භාරද්වාජ. මේ එදා හරියටම මේ භාරද්වාජ ගොවියා නගුල් 500ක් විතර යොදවලා තමන්ගේ කුඹුර හාන දවස. තමන්ගේ කුඹුර හාන දවස. අපි සාමාන්‍යයෙන් ඉස්සරලාම හාන දවසට වප් මගුල කියලා කියනවා. ඒ වගේ විශාල උත්සවයක්. දැන් හිතන්න නගුල් 500ක් නම් හරක් 1000ක් විතර ඉන්නවා. එතකොට මිනිස්සු 500කට වැඩි ඉන්නවා. විශාල පිරිසක් එකතු වෙලා දැන් මේ කසී භාරද්වාජගේ ගොවිතැන ආරම්භ කරන කුඹුරු සීසාන දවස. ඔන්න දැන් හොඳට ගවයු සරසලා ඊළඟට නගුල් සරසලා මේ ඔන්න හානවා. ඉතින් එදා කසී භාරද්වාජත් උදේම නාලා සුවඳ පැන් වලින් ඇඟ දෝවනය කරගෙන වටිනා සලුවක් ඇඳගෙන වටිනා සලුවක් පොරවාගෙන මේ ගොවිතැන කරන තැනට පැමුණා. ක්‍රමයෙන් දැන් උදෑසන කාලේ එළඹුණා. දැන් අපි හිතමු 10ට විතර. ඔන්නේ පිරිසට කෑම දෙන වෙලාව. කෑම දෙන වෙලාව. කෑම දෙන වෙලාවේ එදා ඒ බ්‍රාහ්මණයාගේ බිරිඳ කිරිබතක් හදාගෙන ඒ අවශ්‍ය කරන ගිතෙල් මී පැණි කිරිබත් ආදී දේ හදාගෙන කුඹුරට ආවා. දැන් සියල්ලෝම කුඹුර වැඩ හාන එක නතර කරලා දැන් ඔන්න කෑම බෙදන වෙලාව. එතකොට බිරිඳත් කෑම බෙදනවා. බමුණත් අර කිරිබත් අරගෙන මෙයාට දෙන්න මෙයාට දෙන්න මේ සේවකයාට දෙන්න කිය දැන් බෙද බෙදා යන වෙලාව. අන්නේ වෙලාවේ පින්වත්නි ඒ අපසරණ ගිය බුදුරජාණන් වහන්සේ එතෙන්නට වැඩම අවදාලේ. බුදුරජාණන් වහන්සේ පාත්තරේ අරගෙන අර කුඹුරේ දම් බෙදන තැනට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේව දැක්කා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩියේ දානි පිණිස නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩියේ කසී භාරද්වාජට ධර්මයේ අවබෝධ කරවන්නයි. හැබැයි මේක කසී භාරද්වාජට තේරුම් ගන්න බැරි වුණා. එතකොට පින්වත්නි අර කසී භාරද්වාජ මොකද කළේ? දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩලා සිටිනවා. එතකොට මේ කසී භාරද්වාජ දැක්කා. දැකලා හොඳට බැලුවා. බුදුරජාණන් වහන්සේ බැලුවා. දෙතිස් මහා පුරුෂ ලකුණෙන් යුතු බුද්ධ කාය හිස් මුදුනේ ඉඳලා පාදාන්තේ දක්වා බැලුවා. මේ කියන්නේ පින්වත්නි බුද්ධ ශාසනයේ මුල්ම බුද්ධ සමය. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට වයස අවුරුදු 35යි. භද්‍ර යෞවනේ.
එතකොට ගොවිය බැලුවා. ගොවිය බලන්නේ ගොවියගේ මානසිකත්වයෙන්. ගොවියා ඉස්මුදනේ ඉඳලා පාදාන්තයේ දක්වා බලනකොට ගොවියට හිතුණා මෙයා හොඳ තරුණෙක්. අතපයවල කිසිම ලෙඩක් දුකක් නැහැ. මෙයාට කියන්න ඕන වගා කරගෙන කන හැටි. එතකොට අර කසි භාරද්වාජ බුදුරජාණන් වහන්සේට කියනවා එම්බා ශ්‍රමණය මම සීසාන කෙනෙක්. මම වපුරන කෙනෙක්. මම සීසෑන් කරලා වී වපුරලා එහෙම ගොයන් හදාගෙන මං අනුභව කරන කෙනෙක්. එතකොට බ්‍රාහ්මණයා කියනවා ශ්‍රමණේ ඔබ සීසාණ්ඩ ඔබත් වපුරන්ඩ ඔබත් වපුරලා සීසාලා ඒ විදිහට අනුභව කරන්න කිව්වා. එතකොට පින්වත්නි බලන්න මේ දෙතිස් මහා පුරුෂ ලකුණෙන් හෙබි බුද්ධ කාය දැකලා අර භාරද්වාජ කසි භාරද්වාජ පැහැදුන්නේ නැහනේ. මේ ඇවිල්ලා තියෙන ධර්මය අවබෝධ කරන්න. එහෙම කෙනාට කියනවා ඔබ හාණ්ඩ වපුරන්ඩ හාලා වපුරලා ආහාරය බුද්ධි විඳින්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මම සීසාන කෙනෙක් තමයි. බ්‍රාහ්මණය මමත් වපුරන කෙනෙක් තමයි. මං සීසාලා වපුරලා එහෙම අනුභව කරන කෙනෙක් තමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නේ පිණ්ඩපාතේ කියන අදහස කෑම ටිකක් හොයාගන්න කියන අදහස භාරද්වාජට ආවා. එතකොට අහනවා අපි මේ ගෞතමයන් සීසාන වපුරන කෙනෙක් කියලා කියනවා. ඒ වුණාට ගෞතමයන් සීසාන වපුරන කෙනෙක් නම් කෝ වියගස් කෝ නඟුල කෝ කෙවිට කෝ ගවයන් අපිට ඒවා මුකු පේන්න නෑනේ කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මමත් හාන කෙනෙක් මමත් වපුරන කෙනෙක් කියලා. එතකොට ගොවිය අහනවා ඔබ වහන්සේ කියනවා නම් හානව වපුරනවා කියලා කෝ නඟුල් කෝ වියගස් කෝ කෙවිට කෝ ගවයෝ කියලා ප්‍රශ්න කරනවා. ඉතින් ඒ වෙලාවේ මේ එහෙම අහලා බ්‍රාහ්මණය ගාථාවකින් බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. පවසන නමුදු ඔබ ගොවියෙකු කියාද අපි නොම දකිමු ඔබේ ගොවිතැන සබඳ දැනගනු කැමති වෙමු අපි ඔබේ ගොවිතැනද පවසනු මැනව අප හටය කෙලෙසකද. අහනවා ඔබ ගොවියෙක් කියලා කියනවා. අපිට තේරෙන්නේ ඔබේ ගොවිතැන කොහොමද කරන්න කියලා. ඒ නිසා මේ ගොවිතැන කරන ආකාරයේ අපි දැනගන්න කැමති ඒක අපට කියලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේට පැවසුවා. අන්න ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අනර්ග දෙසුම දේශනා කොට වදාළේ. මේ දේශනාව අපි හැමෝටම වටින එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුග නංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාල පාචනං විජුවට සැදැහැ විය වැසි ධාරය තපස නුවණද මගේ නගුල හා විය ගස විලස නගුලිස ලැජ්ජාව විය රැහැණය මනස හීවැල හා කෙවිට සලකනු සතිය ලෙස. බුදුරජාණන් වහන්සේ කසී භාරද්වාජට කියලා දෙනවා මේ තමන් ගොවිතැන කරන ආකාරය. දැන් කසී භාරද්වාජ ඇහැව්වේ ගවයෝ කොයි නගුල් කොයි වියගස් කොයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මුලින්ම කසී භාරද්වාජට කියලා දෙන්නේ ගවයෝ නගුල් ගොවිතැන ගැන නෙමෙයි. බීජ ගැන ශ්‍රද්ධා බීජං
බීජ හේවත් වපුරන දේ එහෙම නැත්නම් බිත්තර වී තමයි ගොවිතැනෙහි මූලිකම කරුණ තමයි බිත්තර වී. බීජ ඇති කල්හි ගොවිතැන් කරන්න පුළුවන්. බීජ නැති වුණොත් ගොවිතැන් කරන්න බෑ. නගුල් වැස් තිබුණට වැටුණට බිත්තර වී නැත්තම් වපුරන්න දෙයක් නැත්තම් එයාට ගොවිතැන කරගෙන යන්න බෑ. එතකොට මේ බිත්තර වී තමයි ගොවිතැනේ මූලිකම දේ. එතකොට ඉස්සල්ලා ගොවිතැන් කරන කෙනෙක් හොයාගන්නේ මේ ගොවිතැනට අවශ්‍ය බිත්තර වී. වී තියෙනවා නම් එයා ගොවිතැන කරනවා. එතකොට ගොවිතැන කරන කෙනා අපේ අස්සන්න හුඟක් ලැබේවා කියලා බිත්තර වී අඩුවෙන් යොදලා බෑ. බිත්තර වී අඩුවෙන් යෙදුවොත් අස්සන්න පොඩ්ඩයි. ඊළඟට කෙනෙක් අපේ උත්සාහයේ අපතේ නොයවා හිස් නොවේවා කියලා බිත්තර වී වැඩියෙන් ඉහිනවා. බිත්තර වී වැඩියෙන් ඉස්සත් ඒත් පින්වත්නි ගොවිතැනින් ඵලයක් ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගොවිතැනට බීජය මූලික හේතුව වන නිසා බුදුරජාණන් වහන්සේ මේ බමුණට ගොවිතැනෙහි මේ මූලික දේ සංසන්දනය කරමින් බුද්ධ ශාසනයේ මූලිකම දේ කියලා දෙනවා. මොකද්ද? බුද්ධ ශාසනයේ මූලිකම දේ තමයි ශ්‍රද්ධාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධා බීජං කියලා පැලවෙන දේ කියලා කියනවා. පින්වත්නි මේ බමුණ නුවණ තියෙන කෙනෙක්. හැබැයි මෙයා මිත්‍යා දෘෂ්ටික පවුලක උපන් කෙනෙක් නිසා එයාට ශ්‍රද්ධාව නැහැ. මිත්‍යා දෘෂ්ටික පවුලක උපන් කෙනෙක් නිසා ශ්‍රද්ධාව නැහැ. කෙනෙකුට ශ්‍රද්ධාව නැත්තම් තව කෙනෙක් කියන එකෙන් තමන්ට ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් උසස් බව තත්වයකට පත් වෙන්නේ නැහැ. කෙලෙස් වලින් කිලිටි වූ බැවින් පැහැදෙන පමණකදු ලකුණක් නොමැති නුවණ තිබ්බට ශ්‍රද්ධාව නැත්තම් එයාගේ ජීවිතේට වැඩක් ගන්න බෑ. ඔන්න පින්වත්නි අපිට ඊටා වටින එකක්. නුවණ තිබ්බට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා නැත්තම් එයාගේ නුවණින් ඵලයක් ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ බමුණට මුලින්ම ශ්‍රද්ධාව වුණ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව ගැන බ්‍රාහ්මණයාට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එක එක තැන්වල මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා බන්ධති පතෙය්‍ය. ශ්‍රද්ධාවන්ත බව මේ සංසාර ගමනට උපකරණ සපයලා දෙනවා. මේ සංසාරේ යනකොට එයාගේ ජීවිතේට යහපතක් ඇතිකරන්න මේ ශ්‍රද්ධාව උපකාර කරලා දෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා "යේ කේචි බුද්ධං සරණං ගතාසේ" යමෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියොත් නති ගමිස්සන්ති අපාය. අන්නය අපාය යන්නේ. පහාය මානුසං දේහං. මේ මනුස්ස කාය ඇතෑරපුවම දේව කාය පරිපූර්ණසන්ති. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපදිනවා. අන්න සංසාර ගමනට උපකාර කරනවා. මොකෙන්ද? ශ්‍රද්ධාවෙන්. ඊළඟට ශ්‍රද්ධා ဒ ුතියෝ පුරිසස්සෝති. මේ ශ්‍රද්ධාව මිනිසාට දෙවෙනි වෙනවා. මනුෂ්‍යයා ළඟින්ම ඉන්න ඕන ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. මේ ලෝකේ ශ්‍රද්ධාවන්ත බව තමයි මිනිසාට ඇති සම්පත. මිනිසාට ඇති සම්පත තමයි මේ ශ්‍රද්ධාවන්ත බව. සද්ධාය තරති යෝගං. මේ ශ්‍රද්ධාවෙන් තමයි මේ සසර සැඩ පහර කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා කියන මේ සසර සැඩ පහර තරණය කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව කියන දෙයින්. බුදුරජාණන් වහන්සේ වදාලා
සද්දේශිකෝ භික්කවේ අරිය ශාවකෝ අකුසලං පජහති කුසලං භාවේති සුද්ධං අත්තානම් පරිහරති. මේ ශ්‍රද්ධාව නැමැති ඒසික ස්තම්භයෙන් යුක්ත ආර්ය ශ්‍රාවකයා අකුසල් ප්‍රහාණය කරනවා. කුසල් වඩනවා. පිරිසිදු ජීවිතයක් ගත කරනවා. එතකොට පින්වත්නි මේ ශ්‍රද්ධාවෙන් කරන්නේ අකුසල් දුරු කරලා කුසල් වඩනවා. පිරිසිදු ජීවිතයකට මඟ කියනවා. එහෙමනම් දැන් අපි ශ්‍රද්ධාව ගැන කරුණු කීපයක් කතා කළා. එසේනම් ශ්‍රද්ධාව යනු කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මුළු හදවතින්ම පිළිගැනීමට තමයි පින්වත්නි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මුළු හදවතින්ම පිළිගැනීමට. ශ්‍රද්ධාවට කියන්න පුළුවන් මෙන්න මේ වගේ වචන. පැහැදෙන සුළු බව. අපි යමකට පැහැදෙනවා. සිතට එකඟව පිළිගැනීම. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ තමන්ගේ සිතට එකඟව අවංකවම පිළිගැනීම. තමා තුළ පිහිටුවා ගැනීම. දැඩිව එල්බ ගන්නා ලද අදහසින් සිත නොකලිටි බවට පත් කර ගැනීම. දැන් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න පුළුවන්. යම් යම් කෙනෙක් කරුණු කියලා ඒ පැහැදීම දුරු කරවන්න පුළුවන්. එහෙම වෙන්නේ නැතුව දැඩිව ඒකේ එල්බගෙන සිටිනවා. කාටවත් කිල්ටි කරන්න බැරි ආදිවාසී. ඊළඟට මේ ශ්‍රද්ධාව සෝවාන් ආදී පිහිටුවීම. ඇදහිය යුතු හෙවත් වෙනස් නොවන අයුරින් දහමේ පිහිටීම. කාටවත් වෙනස් කරන්න බැරි අයුරින් දහමේ පිහිටීමට කියනවා ශ්‍රද්ධාව කියලා. කැඩපතක් කණ්ණාඩියක එක එක දේවල් ගෑවිලා තිබුණොත් ඒකේ මූණ බලන්න අමාරුයි. ඒ වගේම කැළඹිච්ච ජලයේ බොර ජලයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ආන්ගේ බොර ජලයේ මේ පිරිසිදු වෙන්න වතුරට දානවා උදක ප්‍රසාද කියලා මැණිකක්. එතකොට අර බොර ටික යටට ගිහිල්ලා ජලය පිරිසිදු වෙනවා. ආන් ඒ වගේ තමයි පින්වත්නි කෙනෙකුගේ ජීවිතේට ශ්‍රද්ධාව ඇති වුණොත් එයාගේ පහන් සිතිවිලි ඇති වෙනවා. යහපත් සිතිවිලි ඇති වෙනවා. ආන් ඒ විදිහට පින්වත්නි මේ බුද්ධ ශාසනයේ මූලික කරුණ වන ශ්‍රද්ධාව ගැන තමන් තේරුම් ගන්නට ඕන. දැන් බීජයක් පැලවෙන දෙයක් ආකාර පහකින් පැලවෙනවා. බුදුරජාණන් වහන්සේ බීජ සූත්‍රයේදී වදාලා මුලින් පැලවෙනවා, කඳෙන් පැලවෙනවා, ගෙඩියෙන් පැලවෙනවා, දළු වලින් පැලවෙනවා, ඇට වලින් පැලවෙනවා. මේ සියල්ලෙම වැඩෙන නිසා බීජ කියලා කියනවා. ඒ කඳෙන්, මුලින්, ගෙඩියෙන්, දළු වලින්, ඇට වලින් ආදී මේ වගේ හැම එකෙම වැඩෙන නිසා කියන අර්ථයෙන් කියනවා බීජ කියලා. එතකොට බමුණගේ ගොවිතැනේ මූලිකම දේ බීජ. පින්වත්නි මේ බීජයකින් කරුණු දෙකක් ඉටු කරනවා. දැන් අපි ඔන්න කියමු කුඹර හාලා මඩ කරලා වීහිනවා. බිත්තර වීහිනවා. එතකොට මේ ඉහපු බීජ වලින් කරුණු දෙකක් කරනවා. එක මඩ යටට මුලක් දානවා. මඩ යටට මුලක් දාලා ඒකෙන් අල්ල ගන්නවා. දෙක මතු පිටට පැලී පැලවෙනවා. එතකොට බීජයකින් කරුණු දෙකක් සිද්ධ වෙනවා. එක මඩ යටට මුලක් දාලා මුල අල්ල ගන්නවා, පොළව අල්ල ගන්නවා. දෙවෙනි එක උඩට දැල්ල ගොබේ මතු වෙනවා, පැලවෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ සීසෑම මේ වගේ මූලයේ තමයි බීජේ තමයි ශ්‍රද්ධාව. යටට දාන මුල තමයි සීලේ නැමැති මුල.
සීලේ නැමැති මුල තමයි යටට දාන්නේ. එතකොට උඩට හටගන්නේ බණ භාවනා නැමැති විදර්ශනා නැමැති පැලය හට ගන්නවා. එතකොට යටට කොටසයි බීජයක උඩට කොටසයි. ආන් ඒ වගේ තමයි මේ වපුරන ලද බීජයේ මුල් වලින් පොළවේ සාරේ වතුර උරාගෙන කරල් බර වෙලා අස්වැන්න මේ සකස් කරලා දෙනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ ශ්‍රද්ධාව කියන බීජේ බුද්ධ ශාසනයේ පිහිටවපුවාම සීලේ නැමැති මුල ඇදලා සමත විදර්ශනා නැමැති රසේ උරාගෙන උතුම් මගපිළිවෙල නැමැති කරලින් බර වෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී ඵල සපයලා දෙනවා. ආන් ඒ නිසා මේ බුද්ධ ශාසනයේ වටිනාම දෙයක් බවට මේ ශ්‍රද්ධාව පත් වෙනවා. එතකොට මේ පොළොවේහි යමක් හිටපුවම ඒක සරුසාර වෙලා වැඩෙනවා වගේ තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ සිතෙහි ශ්‍රද්ධාව ඇති වුණොත් එයාගේ ශ්‍රද්ධාව දියුණු තියුණු වෙලා යනවා. කෙනෙකුගේ සිතෙහි ශ්‍රද්ධාව ඇති වුණොත් ඒක උපකාර වෙනවා තමන්ගේ සීලී පිරිසිදු බවට. ශ්‍රද්ධාව ඇති වුණොත් ඒක උපකාර වෙනවා සීලෙහි පිරිසිදු බව පිරිසිදු වෙනවා. අපි සීලේ පිරිසිදු බවට කියනවා සීල විසුද්ධිය ඇති වෙනවා. එතකොට සීල විසුද්ධිය ඇති වුණාම සිතෙහි පිරිසිදු බව ඇති වුණාම සීලෙහි පිරිසිදු බව ඇති වුණාම එයාගේ සිතෙහි පිරිසිදු බව ඇති වෙනවා. සිතෙහි පිරිසිදු බවට කියනවා චිත්ත විසුද්ධිය. එතකොට මේ ශ්‍රද්ධාව මගින් එයාගේ සීලෙහි පිරිසිදු වෙනවා. ඒට අපි කියනවා සීල විසුද්ධිය. සිත පිරිසිදු බවට පත් වෙනවා. ඒකට අපි කියනවා චිත්ත විසුද්ධිය. එතකොට ඇත්ත ඇති සැටියෙන් දැකීම එයාගේ දැක්ම පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බලන්න පුරුදු වෙනවා. ඒකට පින්වත්නි කියනවා දිට්ඨි විසුද්ධිය. එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා බලනකොට එයාගේ සැක දුරු වීමෙහි පිරිසිදු භාවය ඇති වෙනවා. සැක නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සැක නැති වෙනවා. ආන් ඒකට කියනවා කාංකා විතරණ විසුද්ධිය. ඊළඟට මෙහිම ශ්‍රද්ධාව ඇති වෙලා සීලේ පිරිසිදු කරගෙන සිත පිරිසිදු කරගෙන දැක්ම පිරිසිදු කරගෙන සැකී දුරු වෙනකොට එයාට මග නොමග දෙක දැනගන්න අවස්ථාව සැලසෙනවා. මග නොමග දෙක පිරිසිදු වෙනවා. සේවනයේ කළ යුතු සේවනයේ නොකළ යුතු දේවල් එයාට වැටහෙනවා. ඒට කියනවා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය. ඊළඟට ඒ මග නොමග එයාට වැටහෙනකොට පිළිවෙලින් නුවණින් දැකීම පිරිසිදුනවා. මෙයා දියුණු කරන්න ඕන ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එයාට එක නුවණින් පිළියෙල නුවණින් දකින්න ඕන පිළිවෙල එයාට වැටහෙනවා. ඒකට කියනවා පින්වත්නි පටිපදා ඥාන දස්සන විසුද්ධිය. ඒ පටිපදා ඥාන දස්සන විසුද්ධිය ඇති වුණාම තියුණු නුවණින් විදසුන් මගින් පිරිසිදු බව ලබනවා. ඒ කියන්නේ ඥාන දස්සන විසුද්ධිය ලැබෙනවා. එතකොට පින්වත්නි මේ කියන්නේ කෙනෙක් ශ්‍රද්ධාව ඇති කරගත්තොත් ශ්‍රද්ධාව දියුණු කරගත්තොත් එයාගේ ජීවිතේ සීල විසුද්ධිය ආදී විසුද්ධි කරා දියුණු කරගෙන යන්න පුළුවන්. එහෙම දියුණු කරගෙන යනකොට මේ ශ්‍රද්ධාව නැමැති බීජය සීලේ නැමැති දෙයින් ඒ සාරේ උරාගෙන මේ විසුද්ධි දියුණු කරගෙන යනකොට අර කරල් කිරි වැදිලා උසස්ම බව වූ අරහත්වේ නම් වූ ඵලය ලබලා දෙනවා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව බීජයයි වදාරන ලදී. එතකොට අන්න පින්වත්නි එතන තමයි අපි අල්ල ගන්න ඕන මේ බුද්ධ ශාසනයේ
කෙනෙක් දියුණු වෙන්න කැමති නම් බුද්ධ ශාසනයේ කෙනෙක් වැඩෙන්න කැමති නම් ගොවිතැනට මූලිකම දේ බිත්තර වී බීජේ වගේ බුද්ධ ශාසනයේ මූලිකම දේ ශ්‍රද්ධාව ඇති කරගන්න මහන්සි ගන්න ඕන. එසේනම් නුවණින් කුසල් දහම් හා යෙදෙමින් මතුමතුත් ඇතිවන විට මේ ධර්මයේ උද්දට නුවණින් මෙනෙහි කරමින් නැවත නැවත කරනකොට ශ්‍රද්ධාවම බීජය බවට පත් වෙනවා. ශ්‍රද්ධාවම බීජය බවට පත් වෙනවා. එතකොට ශ්‍රද්ධාව බීජය බවට පත් වෙලා ඒකින් දියුණු වෙන්නට අවස්ථාවක් ඉඩකඩක් සැලසෙනවා. කෙනෙකුට මෙහිම ශ්‍රද්ධාව ඇති වුණොත් බීජය හටගත්තොත් කොහොමද ඒක නිවන කරාගෙන යන්නේ? මෙහිම ශ්‍රද්ධාව කෙනෙකුට බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාව ඇති වුණොත් ඒක නිවන කරාගෙන යන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා ජාතු උපසංකමති. කෙනෙකුට පින්වත්නි ශ්‍රද්ධාව ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති වුණොත් බුදුගුණ විශ්වාසයක් බුදුගුණ කෙරෙහි විශ්වාසයක් ගොඩ නැගුණොත් ශ්‍රද්ධා ජාතු උපසංකමති. ශ්‍රද්ධාව උපන් කෙනා කල්යාණ මිත්‍රයන් හොයාගෙන යනවා. ඔන්න ශ්‍රද්ධාව ඇති වුණාම වෙන දේ. ශ්‍රද්ධාව ඇති වුණාම මොකද වෙන්නේ පින්වත්නි? ශ්‍රද්ධාව ඇති වුණාම ශ්‍රද්ධාව උපන් තැනැත්තා කල්යාණ මිත්‍රයෝ හොයාගෙන යනවා. උපසංකමන්තෝ පෛරුපාසති. මේ කල්යාණ මිත්‍රයා හොයාගෙන ගිහිල්ලා ඇසුරු කරනවා. කතාබස් කරනවා. එකට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධාවන්ත කෙනෙක් ඇසුරු කරනකොට ශ්‍රද්ධාවන්ත කෙනෙක් එක්ක කතා කරනකොට ශ්‍රද්ධාවන්ත කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට ඒ කතා කරන කෙනා තුල තිබෙනවද යම්කිසි ශ්‍රද්ධා සම්පත්තියක්? ආන්ගේ ශ්‍රද්ධා සම්පත්තිය අනුව අනුසික්කති. ඒ අනුව හික්මෙනවා කියනවා. එතකොට පළවෙනි කරුණ තමයි ශ්‍රද්ධාව ඇති වුණාම පින්වත්නි ශ්‍රද්ධාව ඇති වුණාම ශ්‍රද්ධාවන්ත කෙනා කල්යාණ මිත්‍රයෝ හොයාගෙන යනවා. දෙක තමයි කල්යාණ මිත්‍රයෝ හොයාගෙන ගිහිල්ලා ඇසුරු කරනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. කල්යාණ මිත්‍රයා ඇසුරු කරනකොට ධර්මයේ අහන්න ලැබෙනවා. ආන්ගේ ධර්මයේ හොඳට සෝතං හොඳට කන් යොමාගෙන ධර්මය අහනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. මනාකොට සවන් යොමු කරමින් ධර්මය අහනවා. ඔන්න ශ්‍රද්ධාව ඇති වුණාම වෙන දේ. කල්යාණ මිත්‍ර හොයාගෙන යනවා, ඇසුරු කරනවා, හොඳට කන් යොමාගෙන ඉන්නවා, කන් යොමාගෙන හොඳට ධර්මය අහනවා. සුත්වා ධම්මං ධාරීති. අහලා හොඳට ධර්මයේ දරා ගන්නවා, මතක තියා ගන්නවා, පාඩම් කර ගන්නවා, ඉගෙන ගන්නවා. එතකොට මේ ධර්මයේ අහපු පමණින් නතර වෙන එකක් නෙමෙයි. අහලා හොඳට මතක තියා ගන්නවා. සුත්වා ධම්මං ධාරීති. අයි අහන ධර්මයේ හොඳට මතක තියා ගන්නවා. දතානං ධම්මානං උපපරික්කති. ඒ මතක තබාගත්තු ධර්මයේ අර්ථ නුවණින් විමසනවා. එතකොට නුවණින් විමසන්න නම් අහගත්තු ධර්මයේ මතක තියෙන්න ඕන. දැන් අපි කිව්වා ශ්‍රද්ධාව තියෙනවා නම් අකුසල් බැහැර වෙනවා. ශ්‍රද්ධාව තියෙනවා නම් කුසල් ඇති වෙනවා. පිරිසිදු ජීවිතයකට මඟ පෑදෙනවා. එතකොට මෙයා කල්පනා කරන්න ඕන මේ ධර්මයේ මතක තියාගෙන එහෙමනම් ශ්‍රද්ධාව තියෙනවා නම් මේ රාග දේශ මොහ ආදී අකුසල් වලට එන්න දෙන්නේ නැහැ. කුසල් වඩනවා. එතකොට ඒකට අර්ථය නුවණින් මෙනෙහි කරනවා. අර මතක තියාගත්තු ධර්මයේ හොඳට නුවණින් මෙනෙහි කරනවා. අත්තං උපපරික්කතෝ
ධම්මං නිජ්ජානක්ඛමන්ති. අර්ථ නුවණින් විමසනකොට මේ ධර්මයේ කරුණු අර්ථ නුවණින් විමසනකොට එයාට මේ ධර්මයේ වැටහෙන්න පටන් ගන්නවා. ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා. ඔන්න හොඳට ධර්මයේ කියවනකොට මතක් කරනකොට නුවණින් විමසනකොට වෙන්නේ පින්වත්නි මොකද්ද? එයාට ධර්මයේ හොඳට තේරෙන්න පටන් ගන්නවා. ධම්ම නිජ්ජානක්ඛන්තිය සති ඡන්ද ජාතෝ. ධර්මයේ අර්ථාබෝධය ඇති වෙනකොට ධර්මයේ තේරෙනකොට ධර්මයේ හැසිරෙන්නට ආශාවක් ඇති වෙනවා. ආශාවක් ඇති වෙනවා. ධර්මයේ හැසිරෙන්නට හොඳ ආශාවක් ඇති වෙනවා. ඡන්ද ජාතෝ උස්සහති. එහෙම ධර්මයේ හැසිරෙන්න ආශාවක් ඇති වුණාම එයා උත්සාහ කරනවා. ඔන්න ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්මයේ තේරෙනකොට අනේ මටත් මේ ධර්මයේ අවබෝධ කරගන්න ඇතනම් කියලා එයාට ආශාවක් ඇති වෙනවා. ආශාවක් ඇතිවෙච්ච ගමන් ඒ ආශාව මුල් කොටගෙන එයා උත්සාහ කරනවා. උස්සහිත්වා තුලේති. උත්සාහ කර තුලේති කියලා කියන්නේ කිරලා බලනවා වගේ එකක්. උත්සාහ කර එයා තමන්ගේ ජීවිතයට හොඳින් ගලප බලනවා. මොනවද ගලප බලන්නේ? අපි සරල වශයෙන් කිව්වොත් කුසලී ආනිසංස, අකුසලී ආදීනවේ විපාකේ. එතකොට අපි ධර්මයේ තේරුම් ගන්නකොට ගලප බලනවා. කුසලේ ආනිසංසේ, අකුසලේ විපාකේ. ඊට පස්සේ එයා ගලප බලනවා ඉස්සර මං හිටියේ කොහොමද? දැන් මං ඉන්නේ කොහොමද? ඉස්සර මං සිල් රැක්කද? දැන් මං සිල් රකින්නවද? ඉස්සර මං බණ භාවනා කළාද? දැන් මං බණ භාවනා කරනවද? කොහොමද කියලා ගලප බලනවා. ඉස්සර මං දන් දුන්නද? දැන් දෙනවද? නැත්නම් ඉස්සර දුන්නා දැන් දෙන්නේ නැද්ද? කියා ධර්මයේ පිළිබඳව එයා ජීවිතේට තමන්ගේ ජීවිතේට මේ ගලප බලනවා. හරියට කිරනවා වගේ. තුලීත්වා පදයිත. හොඳට ගලප බලලා බලවත් වීරියක් වඩනවා. එයාගේ ජීවිතයේ ශ්‍රද්ධාව නැත්තම් බලලා ශ්‍රද්ධාව ඇති කරගන්න මහන්සි ගන්නවා. එයාගේ ජීවිතයේ සීලෙ නැත්තම් සීලෙ ඇති කරගන්න සිල්පද කැඩෙනවනම් සීල දියුණු කරගන්න මහන්සි ගන්න බලවත් වීරියක් ගන්නවා. එයාගේ ජීවිතයේ වීරිය නැත්තම් වීරිය ඇති කරගන්න බලවත් වීරියක් ගන්නවා. එයාගේ ජීවිතයේ සිහිය නැත්තම් සිහිය දියුණු කරගන්න මහන්සියක් ගන්නවා. එයාගේ ජීවිතයේ ධර්ම දැනුම නැත්තම් ධර්මයේ දියුණු කරගන්න බලවත් වීරියක් ඇති කරගන්නවා. කොහොමද වීරිය ඇති කරගන්නේ? තාමවා දැඩි වීරියක්. මොකටද? අකුසලානං ධම්මානං පහනාය. අකුසල් දහම් ප්‍රහාණය කරන්න. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් දහම් දියුණු කරන්න. තාමවා දැඩි වීරියක් ගන්නවා. දල්ල පරාක්‍රමෝ එයාගේ වීරිය අතාරින්න ඇති බරපතල වීරියක් ගන්නවා. අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු. තමන්ගේ ඉලක්කය හරියනකං අතාරින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා තමන් ගැන බලබලා හොඳට ගලපා බලවත්ව වීරිය කරනවා. පහිතත්තෝ සමානෝ චේව පරම සත්‍යං සත්‍චි කරෝති පඤ්ඤායච නං අතිවිජ්ජ පස්සති. මෙහෙම කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා වීරිය කරද්දී පරම සත්‍යය තමන්ගේ කයනුත් ප්‍රඥාවෙනුත් ස්පර්ශ කරනවා. එයා අමා මහ නිවන අවබෝධ කරනවා. ඔන්න ඔහොමයි ශ්‍රද්ධාව ඇතිවිච්ච කෙනෙක් තමන්ගේ ජීවිතේ නිවන කරා යන්නේ. එතකොට මේක පින්වත්නි ශ්‍රද්ධාව ඇතිවිච්ච පමණින් වෙන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාව ඇති වුණාම ආන්ගේ ශ්‍රද්ධාව බීජේ යටට මුල් දාලා පොළොව රසේ උරාගෙන කරල් ඇවිල්ලා කිරි වැදිලා පළබර වෙනවා වගේ තමයි පින්වත්නි මේ කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වුණොත් ආන්ගේ ශ්‍රද්ධාවන්ත කෙනා
කල්යාණ මිත්‍රයෝ හොයාගෙන යනවා. කල්යාණ මිත්‍රයෝ හොයාගෙන ගිහිල්ලා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට පැමිණෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට අපිට හොඳම උදාහරණයක් තියෙනවා මේ කල්යාණ මිත්‍රයෝ හොයාගෙන ගියපු කෙනෙක් තමයි උපතිස්ස පිරිවැජියා. උපතිස්ස පිරිවැජියා හොයාගෙන යනකොට තමයි අස්සජි මහරහතන් වහන්සේ හම්බුනේ. උපතිස්ස පිරිවැජියා කියලා කියන්නේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේසරු ධර්ම සේනාධිපති අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ. හොයාගෙන ගියා. අස්සජි මහරහතන් වහන්සේ හමු වුණා. පිටිපස්සෙන් ගිහිල්ලා ඇසුරු කළා. ඊට පස්සේ ධර්ම ශ්‍රවණය කළා. සුළු මොහොතයි ඵලෙ ලැබුණා. සෝතාපන්න භාවයට පත් වුණා. අන්න ඒකයි මේ ජීවිතේ මේ ශ්‍රද්ධාව දැකපු ගමන් අස්සජී මහරහතන් වහන්සේ දැකපු ගමන් ඒ ඉන්ද්‍රියන් දැකපු ගමන් අස්සජී මහරහතන් වහන්සේ කෙරෙහි උපතිස්ස පිරිවැජිය පැහැදුනා. අන්න ශ්‍රද්ධාව ඇති වුණා. හොයාගෙන ගියා. ඇසුරු කළා. ධර්මයේ ඇහුවා. නුවණින් විමසුවා. ඒක මතක තියාගත්තා. නුවණින් විමසනකොට ඒ තමන් තුලින්ම තමන්ගේ ජීවිතේට ඵලෙ ලැබුණා. එතකොට පින්වත්නි මේ ශ්‍රද්ධාව කියන්නේ මේ ඇති කරගෙන එතනින් නවත්තන එකක් නෙමෙයි. ශ්‍රද්ධාවන්තයාගේ සරල වශයෙන් ශ්‍රද්ධාව ඇති වුණොත් ලක්ෂණ 3ක් ප්‍රකට වෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව ඇති වුණාම සිල්වතුන් දකින්න කැමති. සිල්වතුන් දකින්න කැමති. 2 ධර්මයේ අහන්න කැමති. 3 දන් දෙන්න කැමති. එතකොට ශ්‍රද්ධාව ඇති වුණොත් එයාට හොයාගන්න තියෙන ලක්ෂණී තමයි මේ අංග 3. මොනවද? සිල්වතුන් දකින්න කැමති. 2 ධර්මය අහන්න කැමති. 3 දන් දෙන්න හරි කැමති. ඒකට ඒ ලක්ෂණ තමයි ශ්‍රද්ධාව. ඔන්න ශ්‍රද්ධාව ඇති වුණොත් ඒ ශ්‍රද්ධාව නැමැති බීජේ ඵලයේ උපදවන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධා බීජං දෙවනි එක තපෝ වුට්ටි. තපෝ වුට්ටි තපස කියලා කියන්නේ සීලයට. වුට්ටි කියලා කියන්නේ වැස්ස. එතකොට පින්වත්නි මේ බීජ තිබුණට වැඩක් නැහැ වැස්ස නැත්තම්. ඒකට බීජයට ශ්‍රද්ධා බීජයට වහින්න ඕන සීල වැස්ස. සීලය ඉන්ද්‍රිය සංවරය ආංගික වැස්ස. තපෝ කියලා කියන්නේ අයහපත් කරුණු සිරුරෙන් තැවීමට පත් කරන හේයි තපෝ නම් වෙයි. දැන් ඔන්න කෙනෙකුට සතෙක් ඉන්නවා. ඔන්න සත්තු මරනවා. ඒක අයහපතක්. කෙනෙක් ඉන්නවා. ඒක කයින් තවනවා. සතා මදුරුයි කනවට ගහන්නේ එළවනවා. සතා මරන්නේ. අනුන්ගේ දෙයක් ගන්න හිතෙනවා. අනුන්ගේ දෙයක් තියෙනවා. මෙයා ගන්නෑ. ඔන්න කවුරු හරි බනිනවා. මෙයා දත්මිටි කාගෙන ඉන්නවා. වයින්නේ. ඒක කයින් අයහපත් කරුණු සිරුරෙන් තැවීමට පත් කරන්නේ තපෝ කියලා කියනවා. ඒක තමයි වැස්ස. එතකොට පින්වත්නි ශ්‍රද්ධාව කියන බීජේ පැලවෙලා එන්න නම් තමන් හොඳට සිල්වන්ත වෙන්න ඕන. ගෘහ ජීවිතේ පන්සිල් ආරක්ෂා කරගන්න ඕන. පොහෝ දවසට උපෝසත සීලය ආරක්ෂා කරන්න ඕන. තව පොහෝ දවසට 15ක පොහෝ දවසට උපෝසතය ආරක්ෂා කරනවා නම් මහන්සි ගන්න ඕන 4 පොහොයට සිල් ආරක්ෂා කරන්න. තමයි යම්කිසි ශික්ෂාපදයක් ආරක්ෂා කරනවා නම් ඊට වඩා වැඩි ශික්ෂාපද ආරක්ෂා කරගෙන තමන්ගේ ජීවිතේ සීලේ නැමැති වශයෙන් අර ශ්‍රද්ධා බීජේ තෙමන්න මහන්සියක් ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤා මේ යුග නංගලං. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ ශාසනයේ තියෙන කරුණු අර ගොවියට ගොවිතැනත් එක්ක සසඳලා පෙන්නනවා.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාව කියලා කියන්නේ වියගහයි නගුලයි. වියගහ තමයි හරකුන්ගේ කරේ බඳින එක. නගුලෙන් තමයි හාලා පොළව හාරන්නේ. තනකොළ විනාශ කරන්නේ මේ නගුලෙන්. එතකොට ඒ නගුල මේ වියගහයි තමයි මේ ප්‍රඥාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාල පාචනං. හිරි කියලා කියන්නේ ලැජ්ජාව. එතකොට අර නගුල හැරෙන කොටස හයි කරලා තියෙනවා දණ්ඩකට. ආන්ගේ දණ්ඩට තමයි ලැජ්ජාව කියලා කියන්නේ. ලැජ්ජාවත් එක්ක තවත් එකක් බැඳලා තියෙනවා. ලැජ්ජා බය. මොනවටද ලැජ්ජ වෙන්න ඕන? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පාපියු අකුසල කායික අකුසල ක්‍රියාවලට ලැජ්ජ වෙන්න ඕන. පාපියු වාචසික අකුසලයන්ට ලැජ්ජ වෙන්න ඕන කිව්වා. පාපියු මානසික අකුසලයන්ට ලැජ්ජ වෙන්න ඕන කිව්වා. පාපියු මේ සිත කිලුටට පත් කරන්නා වූ ලාමක අකුසලයන්ට ලැජ්ජා වෙන්න කිව්වා. එතකොට කයින් කරන සත්තු මරණ හොරකම් කරන වැරදි වැඩවලට ලැජ්ජ කරන්න ඕන. ඊළඟටම බයක් ඇති කරගන්න ඕන. මේ ලැජ්ජ බය දෙකට කියන්නේ පින්වත්නි ලෝකපාලක ධර්ම. බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකයේ තියෙනවා කළු ධර්ම දෙකක්. ඒ කළු ධර්ම දෙක තමයි ලැජ්ජාව නැතිකම බය නැතිකම. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ලැජ්ජාව බය නැති වුණොත් අම්මා කියලා පුංචි අම්මා කියලා ගුරුවරයාගේ බිරිඳ කියලා විශේෂ කාන්තාව කියලා කිසි කෙනෙක් නැහැ කියනවා. මේ ඌරු බල්ලෝ වගේ සියලු දේවල් මිශ්‍ර වෙලා එකට ජීවත් වෙනවා කියනවා. එතකොට පින්වත්නි අද අපේ සමාජයේ අම්මා පුංචි අම්මා සහෝදරි නෑදෑයෝ කියලා මේ එහෙම පැනවෙන්නේ මෙන්න මේ ලැජ්ජ බය දෙකත් එක කියනවා. එතකොට ජීවිතේ ලැජ්ජ බය දෙක ඇති කර ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මනස තමයි යොත. යොත කියලා කියන්නේ නගුලයි වියගහයි බඳින රැහැන. නකුලයි වියගහයි බඳින රැහැන. නකුල තියෙන්නේ බිම හැරෙන්න, වියගහ තියෙන්නේ හරකුන්ගේ කරේ. එතකොට මේ දෙක බඳින්නේ මනසින්. ඒ කියන්නේ ලැජ්ජා බය දෙක ප්‍රඥාවත් එක්ක එකට ගොනු කරන්නේ මනසින්. එතකොට මනසින් තමයි මේ ලැජ්ජා බය දෙක මේ ඒකයි ප්‍රඥාවයි තියෙන්නේ. එතකොට ප්‍රඥාව තියෙනවා නම් එයා පව් කරන්නේ නැහැ. ප්‍රඥාව තියෙනවා නම් එයා විපාකයට හරි බයයි. එතකොට මේ දෙක එකට ගොනු කරන්නේ එකට බඳින්නේ මානසිකාරයෙන්. මනසින් හොඳට නුවණ තියෙන්න ඕන. මනස තියුණු කරලා තියෙනවා. ඊළඟට සතිමේ පාල පාචනං මේ සිහියෙන් තමයි ඒ කරන්නේ. සතිය කියලා කියන්නේ හීවැලටයි කෙවිතටයි. කෙවිත කියලා කියන්නේ පින්වත්නි ගවයන් පාලනය කරන එක. ගවයෝ නිසි තැනට ගිනියන්නේ කෙවිත දණ්ඩෙන් ගහමින් තමයි තමන්ගේ ඕන තැනට කරන්නේ. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සිහිය උත්සාහය. අපි සිහිය කීවැලයි කෙවිතයි වගේ කියන. කෙවිත තියෙන්න ඕන තමන් ගාව. මොකද්ද අකුසල් කරනකොට කෙවිත උස්සලා ගන්න ඕන. අම්මෝ මට නම් අපායට යන්න නම් බෑ. අපායට බිය දක්වන්න ඕන. ඔන්න කුසීතයි කම්මැලි වෙලා ඉන්නකොට
අර කෙවිත ගන්න ඕන අතට. හරක් පිටපයින්කොට අර ඒ හි පාටම ගන්න වගේ කෙවිත ගන්න ඕන අතට. අහන්න ඕන තමන්ගේ හිතෙන්ම කම්මැලි වෙලා ඉඳලා අදහස නිරේ යන්නද. ඊළඟ පසුබට වීමට ඉඩ දෙන්නේ නැහැ. පරක්කු කරන්නේ. ඊළඟට පස්කම් ගුණයටම හිත යන්න දෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවටම හිත යන්න දෙන්නේ. එහෙම නැත්නම් ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, දූ දරුවෝ මේවටම හිත යන්න ඉඩ දෙන්නේ. නුසුදුසු දොරටු වසලා දාලා කමඨහනේ සිත යොදවනවා. වැරදි ජීවිත රටාව අයින් කරලා ධර්මයේ හැසිරෙනවා. ඒකට කෙවිත පාවිච්චි කරන්න ඕන. කෙවිතෙන් තමයි පින්වත්නි ගවයන් නිසි මාර්ගෙ ගෙනියන්නේ. ඒ වගේ තමයි පින්වත්නි මේ සිහියෙන් තමයි අපි ධර්ම මාර්ගයට වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සිහිය කියන්නේ පරමේන සති නීපක්කේන. එයාට තියෙන්න ඕන අවස්ථාවෝචිත ප්‍රඥාවක්. චිර කතම්පි චිර වාසිතම්පි පෙර කල කී දෑ සරිතා අනුසරිතා නැවත නැවත සිහි කරන්න එයාට තියෙන්න ඕන හොඳ සිහියක්. නැත්තම් පින්වත්නි පෙර කියපු කරපුවා සිහි නැත්තම් එයා අපි කියමු වැරද්දක් ඊයේ කළා නම් සිහි නැත්තම් ඒක අදත් කරනවා. අද කරපු එක සිහි නැත්තම් හෙටත් කරනවා. එතකොට එයාට හොඳට සිහිය තියෙන්න ඕන මේ කෙවිත තියෙන්න ඕන මට මොකද වුනේ කියලා නිතර බලන්න ඕන. එතකොට පින්වත්නි එතකොට චිර කතම්පි චිර බාසිත පෙර කළ කී දෑ තමන් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක සිහි කරත් බලන්න ඕන තවත් හොඳ දෙයක් කරන්න. තමන් අතින් නරකක් සිහි වෙලා කරලා තියෙනවා නම් ඒක සිහි කරලා හුඟ දෙනෙක් කරන්නේ තමන් අතින් වරදක් සිහි වෙලා තියෙනවා නම් ඒක සිහි කරලා පසුතැවිලි වෙන්න. පසුතැවිලි වෙන එක. පින්වත්නි ඒක නෙමෙයි කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? තමන් අතින් වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් ආයෙ මං ඒක කරන්නේ නෑ කියලා වීරිය අරගන්න ඕන. ඒකට කියනවා සිහිය. ඒ සිහිය තමයි මේ ගවයෝ නිසිතැන්ට ගිනියන කෙවිත වගේ තමන්ගේ ළඟ තියෙන්න ඕන මේ කෙවිත. අකුසල් කරනකොට හිතට කියන්න ඕන. අකුසලයට හිත නැමෙනකොට කියන්න ඕන මේ සූදානම නිරේ යන්නද. කම්මැලිලා ඉන්නකොට මේ හිතට කතා කරන්න ඕනේ කම්මැලි කෙනාට ධර්මය අවබෝධ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ආරද්ධ විරිය සායන් ධම්මු නායන් ධම්මු කුසීතස්ස. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පින්වත්නි වීරිය තියෙන කෙනාට විතරයි කුසීත කෙනාට නෙමෙයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කසි භාරද්වාජට කියලා දෙනවා. කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතු සච්ඡං කරෝමි නිද්දානං සෝ රච්ඡං මේ පමෝචනං. කය හා වචනය මම රැකගෙන සිටිමි. දැනගෙන පමණ ආහාරද අනුභව කරමි. යහපත හැඳින නිදුකින් දිවි සතපවමි. සලසන සැපත හඳුනාගෙන මම මිදෙමි. බුදුරජාණන් වහන්සේ වදාලා කාය ගුත්තෝ කියලා කියන්නේ කාය සුචරිතය. සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි වැඩ කරන්නේ. කයින් කරන්න පුළුවන් වත්පිළිවෙත් කරනවා. දෙමව්පියන්ට සලකනවා, උදව් උපකාර කරනවා, චෛත්‍ය බෝධි වලට වත්පිළිවෙත් කරනවා, සංඝයාට වත්පිළිවෙත් කරනවා. ඒ වගේ කාය සුචරිතයේ යෙදෙනවා. ඊළඟට වචී ගුත්තෝ වචී සුචරිතයේ යෙදෙනවා. බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ මේවා මේ කාය සුචරිතේ වචී සුචරිතේ කියලා කියන්නේ පින්වත්නි සීලෙමයි. එයා සීලෙ පුරනවා. ආහාරේ උදරේ යතු පමණ දැනගෙන එයා ආහාරේ බුද්ධි විඳිනවා. එතකොට මෙතන කරුණු තුනක් කියනවා. කාය සුචරිතේ වචී සුචරිතේ පමණ දැනගෙන ආහාරය ගැනීම. ඒක වැටෙනවා ආජීව පාරිශුද්ධි සීලයට.
ආජීවපා එයාගේ ජීවිතේ පවත්වන ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ හරියට කුඹුරේ වැට හා සමානයි. ඔන්න කුඹුරක් කරනවා වැටක් ගහන්නේ. පින්වත්නි වැටක් නොගහ කුඹුරක් කළොත් ඒකට ආරක්ෂාවක් තියෙනවද නැද්ද? ඒකට පින්වත්නි ආරක්ෂාවක් නැහැ. ඌනේ වල් සතෙකුට කුඹුරට ඇවිල්ලා හානි කරන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි කුඹුරේට ගහන වැට වගේ තමයි මේ කාය වචී සුචරිතයයි ආහාරී පමණ දැන ගැනීමයි. එතකොට පින්වත්නි බලන්න මේ බුදුරජාණන් වහන්සේ කසී භාරද්වාජට සියලු දේ උගන්වනවා. මෙන්න මෙහෙමයි ගොවිතැන කරන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සච්ඡං කරෝමි නින්දානං බොරු නොකීම ඇත්ත කීම බොරු කියන්න එපා සත්‍යම කියන්න කිව්වා. බොරු කියන්න එපා සත්‍යම කියන්න කිව්වා. ඒක හරියට මේ වගේ ගොයමත් එක්ක එනවා ගොයන් විතරක් නෙමෙයි වල් පැලත්. ගොයම වපුරපුවම ගොයම විතරක් නෙමෙයි වල් පැලත් එනවා. ආන්ගේ වල් පැල අයින් කරනවා වගේ එකක් තමයි සත්‍යම කීම. පින්වත්නි ගොයමේ වල් පැල ඉවත් කරේ නැත්තම් සාර්ථක අස්වැන්නක් ලබා ගන්න බෑ. ආන් ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයේ කෙනෙක් ඇත්ත නොකියා බොරු කියනවා නම් එයාගේ ජීවිතේ සාර්ථකත්වයේ කරාගෙන යන්න බෑ. එතකොට සාර්ථකත්වයේ කරාගෙන යන්න නම් එයා මොකද කරන්න ඕන? සත්‍ය කියන්න ඕන. බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කෙතරම් විස්මිතද. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සෝරච්ඡං මේ පමෝචනං කාය වචන ඉක්මවා කටයුතු නොකරයි. ඒ කියන්නේ කීකරුව වාසය කරනවා. කීකරුව වාසය කරනවා. පමෝචනං මුදා නොහරි. දැන් ඔන්න හරක් නම් ගොවිතැන් කළා හවස් වෙනකොට කන්න අතාරිනවා. ආන් ඒ වගේ මුදා හරින්නේ නැහැ කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ඉලක්කය අවසන් නොවන තාක් තමන්ගේ අදහස් අතාරින්නේ නැහැ. නැත්තම් හුඟ දෙනෙක් මොකද කරන්නේ? ඔන්න ධර්මයේ හැසිරෙනවා සීල් රකින්නවා කාලයකට ඔන්න කාලයකට අතාරිනවා. ඔන්න කාලයකට භාවනා කරනවා කාලයකට අතාරිනවා. කාලයකට මේ ධර්ම ඉගෙන ගන්නවා කාලයකට අතාරිනවා. එහෙම නෑ කියනවා. තමන්ගේ ඉලක්කය අවසාන නොවන තාක් අතාරින්නේ නෑ කියනවා. බලන්න තියෙන ඕන දැඩි උත්සාහයක්. විරියම් මේ දූර දෝරයන් කායික මානසික වීරිය මේ වියගහේ බර ඉසිලීම් වගේ කියනවා. කායික මානසික වීරිය වියගහේ බරින් දැන් නගුල මේ බැඳලා තියෙන වියගහේ. එතකොට වියගහට තමයි බර ඉන්නේ. එතකොට වියගහේ බරෙන් නගුලෙන් හාගෙන යනකොට තනකොළ විනාශ වෙනවා. තනකොළ මැරිලා යනවා. ආන් ඒ වගේ තමයි මේ වීරිය කරගෙන යනකොට එයාගේ ජීවිතේ ඉලක්කය කරා ගෙනියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දූරයි මේ දූර විරියම් මේ දූර දෝරයන් යෝග කේමාදි වාහනං ගච්ඡති යනි වත්තන්තං යත්ත ගන්වාත සෝචති. වීරිය මගේ බර උසුලන දරණ දෙය යොමු වී තිබෙන්නේ අම නිවන වෙතමය. යයි කිසි තැනක නැවතීමක් නැතිවය ගිය විට ඒ තැනට ඇති නොවේ සෝකය. එතකොට මේ විදිහට එයා ඉදිරියටම අරගෙන යනවා ජීවිතේ. එතකොට ඉදිරි යත්ව ගන්නවා ශෝකය ඇති වෙන්නේ නැති තැන තමයි කෙලෙස් දුරු කරපුවම ශෝකය ඇති වෙන්නේ නැහැ. ආන් එතෙන්ද යනකම්ම වීරියෙන් මේක ඉදිරියටම ගෙන යනවා. ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන එයා සීලය ඇති කරගෙන
ඊළඟට ලැජ්ජා බය දෙක ඇති කරගෙන ප්‍රඥාව ඇති කරගෙන සිහිය උපදවාගෙන කය වචනේ සංවර කරගෙන ආහාරයේ පමණ දැනගෙන බොරු කීමෙන් වැළකීලා සුවච බව ඇති කරගෙන ඉලක්කයටම වීරියෙන් අත් නොහැර ඉදිරියටම ගෙන යනවා මේ ගොවිතැනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේවා කසී ඒව මේසා කසී කට්ටා සා හෝති අමතප්පලා ඒවං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුංචති. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මාගේ සී සෑම කෙරුවේ මේ ලෙසය. ඒ සී සෑම තුල ලැබුණේ අමඵලය. මේ ලෙසින් සී සෑම කළ විට හැම දුකින් අත්මිදෙයි එම විට. බුදුරජාණන් වහන්සේ මෙයාට කියලා දුන්නා මම මෙහෙමයි සී සෑවේ. මේ විදිහටයි මම කුඹුර කළේ. එහෙම කුඹුර කරනකොට ඒ විදිහට සීසාලා කුඹුර කරපුවාම මට ඵලේ ලැබුණා. ඒ අමඵලේ තමයි මම භුක්ති විඳින්නේ. අමා මහ සබ්බ දුක්ඛා පමුංචති. සියලු දුකින් නිදහස් වෙනවා කියලා මේ විදිහට කිව්වා. එතකොට පින්වත්නි කසී භාරද්වාජ මේක අහගෙන හිටියා. දැන් බුදුරජාණන් වහන්සේව දැකලා පැහැදුන්නේ නැහැ. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂම කාරණා. දෙතිස් මහා පුරුෂ ලකුණෙන් යුතු බුදුරජාණන් වහන්සේ දැකලා පැහැදුන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කොට වදාළා. එතකොට මෙයා පැහැදුනා. පැහැදිලා ලොකු රම්බඳුනක් අරගෙන ඒකට අර බෙදන්න ගෙන ආපු කිරිබතක් වඩා ඒකට බෙදලා බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවා. කසී භාරද්වාජ කියනවා ස්වාමීනි ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේත් අමාඵල දෙන්නා වූ සීසෑම් කරන හේයින් ඔබ වහන්සේත් ගොවියෙක්මයි. ගොවියෙකුට යමක් දුන්නට කමක් නැහැ කියලා මේ අර ලොකු රම්බඳුනේ බෙදන කිරිබත් බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ගාදාපි ගීතම් මේ අභෝජනෙය්‍යං සම්පස්සතං බ්‍රාහ්මණ නේස ධම්මෝ ගාතාබි ගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මණ වුත්තිරේසා. වළඳනු සුදුසු නැත ගීයෙන් ලද බොජුන සිරිතද නොවේ කෙනෙකුට දහමේ රැඳුන බුදුවරු නොවල දෙති ගීයෙන් ලද බොජුන සලකනු බමුණ මේ දහමකි ලොව තිබෙන. දැන් මෙයා ඉස්සල්ලා කිව්වනේ දානෙ දුන්නේ නැහනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම කිව්වා. ධර්ම කිව්වට පස්සේ එයා පැහැදුනා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ගාථා ගීත කියලා කෙනෙක් පහදාගෙන මේ දානි වළඳන එක බුදුවරුන්ගේ සිරිත නෙමෙයි කිව්වා. ගාථා ගීත කියලා මේ ධර්මයේ කියලා මේ දානි පොඩ්ඩක් හොයාගන්න එක බුදුවරුන්ගේ සිරිත නෙමෙයි කිව්වා. ඒක මේ ලෝකේ තියෙන දහමක් නෙමෙයි කිව්වා. ගාථා ගීත කියලා මේ ධර්මයේ කියලා මේ දානි හොයාගන්න එක. අඤ්ඤේනච කේවලීනං මහේසින් කීනා සවං කුක්කුච්ච වූපසන්තං අන්නේන පානේන උපට්ඨ හස්සු කෙත්තං හිතං පුඤ්ඤ පේකස්ස හෝති. බුදුරජාණන් වහන්සේ වදාලා පිරිපුන් ගුණ දමින් සපිරුණු උතුමන්ට සංසුන් ගති දරන නිකලස් රහතුන්ට අහරින් පැනින් ඒ උතුමන් සලකන්න සුදුසුය බමුණ පින්කෙත හඳුනා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ගිහි කෙනාට පින්කෙත නිකලස් රහතන් වහන්සේලාට මේ දානි පූජා කරගන්න ආන්ගේ පිරිස හඳුනා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කසී භාරද්වාජට මේ කියලා දෙනවා. එතකොට කසී භාරද්වාජ දැන් පැහැදිලා ඉන්නේ හොඳටම. කියනවා ස්වාමීනි ගෞතමයන් වහන්සේ මම මේ කිරිබත ඔබ වහන්සේ වෙනුවෙන්මයි වෙන් කළේ. මම මේක කාටද දෙන්න සුදුසු කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණයේ මේ දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවින් යුතු ලෝකේහි මේ කිරිබත වළඳලා මනාකොට දිරවන්න පුළුවන් කෙනෙක්
එක්ක තථාගතයන් වහන්සේ හරි තථාගත ශ්‍රාවකෙක් හරි හැර වෙන කිසිවෙක් මම දකින්නේ නැහැ කියනවා. මේ වෙන් කරපු එක වළඳන්න පුළුවන් එක්ක බුදුරජාණන් වහන්සේට හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට විතරයි කියනවා. ඒ හැර වෙන කවුරුවත් නැහැ. එතකොට බමුණ දැන් බුදුරජාණන් වහන්සේට වෙන් කරපු එක අහනවා ස්වාමීනි මේ මම මොකද මේකට කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කිරිබත අරගෙන ගිහිල්ලා නිල් තනකොළ නැති තැනක හරි ප්‍රාණීන් රහිත ජලයේ හරි පා කරලා දාන්න කිව්වා. ඒ සත්තුන්ට හානියක් නොවන තැනක දාන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොටම කසී භාරද්වාජ බමුණට මේ මතක් වුණා තමන්ගේ කුඹුර පල්ලෙන් ගලාගෙන යන ජලපාර. මේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා අරගෙන ගියා. මොකක්ද අරගෙන ගියේ? අර කිරිබත් රන් තැටි අරගෙන ගියා. ගිහිල්ලා ප්‍රාණීන් රහිත ජලයේහි දැම්මා. පින්වත්නි දානකොටම අර වතුරට වැටුණු කිරිබත චිටි චිටි ගාලා දුන් දාමින් ගිනි ගන්න පටන් ගත්තා. වතුරේ දාපු කිරිබත බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් චිටි චිටි ගගා මේ දුන් දාමින් ගිනි ගන්න පටන් ගත්තා. බොහෝ සෙයින් දුන් දාන්න පටන් ගත්තා. දවසක් මුළුල්ලේ රත්තු හීවැලක් මේ වතුරට දැම්මහම ඒ යකඩයක් රත් කරලා වතුරට දැම්මහම ඒක චිටි චිටි ගාලා අර වතුරේ දුන් දානවද ආන් ඒ වගේම දුන් දදා මේ කිරිබත පිච්චෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බමුණ බය වුණා, සංවේගයටපත් වුණා. ශරීරේ ලොමු දැහැගැන්නුණා. එහෙම කරලා කල්පනා කර කර බුදුරජාණන් වහන්සේ ගාවට එනවා මෙයා. මෙයා කල්පනා කරන මොනවද කල්පනා කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ කුඹුරේ ඉන්නේ ශ්‍රද්ධා බීජ. මගේ කුඹුරේ ඉන්නේ නිකම්ම බී. බුදුරජාණන් වහන්සේගේ කුඹුර හාන්නේ ප්‍රඥාව නැමැති නගුලේ. මගේ කුඹුර හාන්නේ නිකම්ම නගුලේ. බුදුරජාණන් වහන්සේගේ කුඹුර තෙමන්නේ සීල වැස්සෙන්. මගේ කුඹුර තෙමන්නේ සාමාන්‍ය වැස්සෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට සිහිය කය වචනේ පාලනය කරලා අමාමා නිවන මේ ඵලයේ වශයෙන් භුක්ති විඳිනවා. මගේ කුඹුරේ වී අරගෙන මං වී තමයි භුක්ති විඳින්නේ. ආන් ඒකට කියනවා පින්වත්නි යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරලා බැලීම. මෙහෙම ආවා බුදුරජාණන් වහන්සේ ගාවට. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ බ්‍රාහ්මණය කියනවා ගෞතමයන්න් වහන්සේ හරිම සුන්දරයි. ගෞතමයන්න් වහන්සේ හරිම සුන්දරයි. යටට හැරවිලා තිබු දෙයක් උඩට තබන්නේ යම් ආකාරයෙන්ද? සැඟවී තිබුණා වූ දෙයක් මතුකොට දක්වන්නේ යම් ආකාරයෙන්ද? මම්මුලා වූ කෙනෙකුට හරිමඟ පෙන්වා දෙන්නේ යම් ආකාරයකින්ද? ඇසැත්තෝ රූප දකින්නාහු යයි කියා අඳුරේ තෙල් පහනක් දරන්නේ යම් ආකාරයකින්ද? එසෙහිම භාග්‍යවතුන් වහන්සේ මට නොයෙක් ආකාරයෙන් සීසත් ධර්මයේ ප්‍රකාශ කළා. මම ඒ බවත් ගෞතමයන් වහන්සේව සරණ යමි. සීසත් ධර්මයේ සරණ යමි. ආර්ය මහා සංඝරත්නයේ සරණ යමි කියලා තෙරුවන් සරණ ගියා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, මෙයා කොච්චර පැහැදුනාද කියලා කියන්නේ. මෙයා කියනවා පින්වත් ගෞතමයන් වහන්සේ සමීපෙහි මම පැවිදි බව ලබම්වා, උපසම්පදාව ලබම්වා කියලා. මෙයා ඉල්ලනවා. කොච්චර පැහැදුනාද කියලා කියන්නේ මෙයා ඉල්ලනවා ස්වාමීනි මම පැවිදි වෙන්න කැමතියි. මං උපසම්පදා වෙන්න කැමති. ස්වාමීනි මං පැවිදි කරන්න උපසම්පදා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේව දැකලා පැහැදුන්නේ නැහැ. මෙයා පැහැදුනේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දකින්නකොට එයා බුදුරජාණන් වහන්සේ දකින්නේ. යෝ මං පස්සති සෝ ධම්ම. යමෙක් බුදුරජාණන් වහන්සේ දැක්කොත් එයා ධර්මය. අන්න ධර්මය අහගෙන ඉන්නකොට මෙයා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
එතකොට මේ මහාසාර බමුණා ගොවිතැන ඇතෑරියා. බුදුරජාණන් වහන්සේ සමීපෙහි පැවිදි බව ලැබුවා. බුදුරජාණන් වහන්සේ සමීපෙහි උපසම්පදාව ලැබුවා. අර සියල්ල අතෑරියා සුළු මොහොතකින් අතෑරලා පැවිදි වුණා. උපසම්පදා වුණා. පැවිදි වෙලා උපසම්පදා වෙලා කාලයක් ගියාට පස්සේ පිරිසෙන් වෙන් වුණා. හුදකලාවේ කෙලෙස් තවන වීරියෙන් දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තා. ඔන්න අර කියපු විදිහට කුඹුරු කරනවා. ශ්‍රද්ධා බීජ වපුරනවා, සීල වැස්සෙන් තෙමනවා, ප්‍රඥා නගුලින් සිහිය හානවා, සිහිය ලැජ්ජා බය ඇති කරගෙන කාය වචනේ දෙක සංවර කරගෙන කෙරවලට යනකම් වීරිය කරනවා. එහෙම කරගෙන යනකොට ගිහිගෙන් නික්ම මනාකොට පැවිද්දට පැමිණෙනවද කෙනෙක්. මේ භාරද්වාජයන් වහන්සේ තමා තුළම ඇති කරගත් ඥානී යුක්තව මේ පැවිදි ජීවිතයේ එකම අරමුණ වන අරහත්වය මේ ජීවිතයේදීම සාක්ෂාත් කොට උතුම් අරහත්වයට පත් වුණා. ඉපදෙන මැරෙන ස්වභාවය අවසන් වුණා. යලි පුනර්භවයක් නැහැ. මේ භාරද්වාජ තෙරණුවොත් රහතන් වහන්සේලා අතර උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට පින්වත්නි තේරුම් ගන්න අපේ ජීවිත බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය හරි ගියා. මොකද ඉලක්කය හරි ගියේ? බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා කරුණා සමාපත්තියෙන් බලලා තමයි එයා හොයාගෙන ආවේ. හැබැයි මේකේ කරුණක් තේරුම් ගන්න ඕන ඔබ. හොයාගෙන ආපු කෙනා ධර්මයේ කියලා දෙන්න හොයාගෙන ආපු කෙනා භාරද්වාජට තේරුම් ගන්න බැරි වුණා. එයා බලන්නේ එයාගේ මානසිකත්වයෙන්. මොකද්ද? ගොවියා බලන්නේ ගොවියාගේ මානසිකත්වයෙන්. ගොවියා කිව්වා හාණ්ඩ කුඹුරු කරන්න මේ හරක් ඇහුව ප්‍රශ්න කළා. එතකොට තේරුම් ගන්න බැරුණා මේ මට ධර්මය අවබෝධ කරන්න පැමිණි උත්තමයන් මේ කියලා දාන පොඩ්ඩක් බෙදන්න බැරුණා. හැබැයි තිබුණ එකක් මම මුලින් කිව්වා මේ බමුණ නුවණැති. නුවණ කියන්නේ යෝනිසෝ මනසිකාරය. ශ්‍රද්ධාව ඇති වෙලා යෝනිසෝ මනසිකාරයෙන් විමසනකොට එයාගේ ප්‍රඥාව පිපදුනා. එයා මේ බුද්ධ ශාසනේ හිමිකම දායාදේ ලබා ගත්තා. ඉතින් ඒ නිසා පින්වත්නි අපටත් ඊටාම දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ තියෙන කාලයක මේ බලන්න මේ සූත්‍ර දේශනා අපිට හොඳට ශ්‍රවණය කරන්නට ලැබෙන මේ කාලේ හොඳට සිල්වන්ත වෙලා ධර්මයේ ඉගෙනගෙන යහපතේ හැසිරීලා මේ ජීවිතේ අත් නොහරින වීරියක් ඇති කරගන්න. එතන තමයි තියෙන්නේ. සිල් රකින්න නම් වීරියක් ඕන. බණ භාවනා කරන්න වීරියක් ඕන. ධර්ම ඉගෙන ගන්න නම් වීරියක් ඕන. කුසල් දහම් වඩන්න නම් වීරියක් ඕන. නැත්තම් සුළු දෙයින් එයා පස්සට වැටෙනවා. තම අර ගවයු නිසි පාරේ ගෙනියන්නේ කෙවිතෙන් වගේ. තමන්ගාව සිහිය නැමැති කෙවිත තියාගෙන මේ කොහෙද යන්නේ? වැරදි පාරද යන්නේ? මං කල යුත්තේ මොකද්ද කියන එක හොඳට තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමන්ගේ ජීවිතේ හසුරව ගන්න. ඉතින් මේ පින්වත් සියලු දෙනාට මේ කසී භාරද්වාජ සූත්‍රයේ ඇසුරින් තමන්ගේ ජීවිතේ සීලයම දියුණු කරගන්න. ශ්‍රද්ධාව පුරා ගන්න. ප්‍රඥාව ඇති කරගෙන සීනුවන පාලනය කරමින් වීරිය ඇති කරගනිමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපි දන්නවා ඔබත් කල්යාණ මිත්‍රත්වය සොයාගෙන යනවා. කල්යාණ මිත්‍රත්වය සොයාගෙන යන තැන
නිතර ධර්මය ඇසෙන ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන් විදුලිය මේ අන්තර්ජාල අවකාශය ඔබට මුණ ගැසෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේදී වටිනා කියන දහම් කරුණු කාරණා ගණනාවක්ම අපිට උදෑසනින්ම මතක් කර දුන්නා. අපි අපේ ජීවිතයට මේ වටිනා දහම් කරුණු කාරණා එකතු කරගන්නවා නම් අපේ බලාපොරොත්තු අපේ ප්‍රාර්ථනාව වන්නේත් එය. ඉතින් අපි සතියන්ත සීල භාවනා වැඩසටහනෙන් භාවනාව ප්‍රගුණ කිරීමේ අංගය වෙත යන්නත් සූදානමින් සිටිනවා. ඊට මත්තෙන් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.